හරි. එතකොට පළවෙනි එක ගත්තොත් දැන් ජීවීන්ට තියෙන වැදගත්කම මේ පළවෙනි එක අපි සාකච්ඡා කරලා තියෙනවා ශක්තිය සඳහා බිඳහැවීම. ඕක අපි විස්තර කරලා ඇති. ශක්තිය සඳහා බිඳහැවීම කියන එක විස්තර කරලා ඇති. හරිද? අද අපි මේක දෙවෙනි එක කතා කරනවා. ජීවී දේහවල ව්‍යුහ ගොඩනැගීම. ජීවී දේහවල ව්‍යුහ ගොඩනැගීම කියන එක. දැන් උදාහරණයක් ගත්තොත් ඕනම ජීවියෙක්ගේ සෛලය ගත්තොත් එහෙම මේ සෛලයේ සෛල ප්ලාස්මය වට කරලා තියෙනවනේ ප්ලාස්ම පටලය කියලා එකක්. හරි. ප්ලාස්ම පටලය කියන්නේ සෛලයේ තියෙන නම් සෛලයේ සෛල ප්ලාස්මයේ සීමා කරපු ප්ලාස්ම පටලය තියෙනවා. ඔන්න ඔය ප්ලාස්ම පටලය හදන්න දායක වෙනවා උදේ කාබෝහයිඩ්‍රේට්. මෙන්න මේ ප්ලාස්ම පටලයේ සංයුතිය කොටසක් තමයි කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ. ඒතර පළවෙනි එක තමයි ව්‍යුහ ගොඩනැගීම කියන එක. ප්ලාස්ම පටලය ගොඩනැගීම. ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලය ගොඩනගන්න කාබෝහයිඩ්‍රේට් අණු ඕන වෙනවා. ඊළඟට ගත්තොත් ඔය ආත්‍රපෝඩාවන්ගේ. ඒ කියන්නේ ඉස්සා, මීමැස්සා වගේ ආත්‍රපෝඩා ජීවීන්ගේ බහිස්ථාවරණය නැත්නම් බාහිර ආවරණය. ජීවීන්ගේ බාහිර ආවරණය. බාහිර ආවරණය. එතකොට ඉස්සගේ කවචය ගත්තොත් නැත්නම් කෘමීන්ගේ කවචය ගත්තොත් කයිටින් කියන උදාහරණය. හරි. කයිටින් කියන කාබෝහයිඩ්‍රේට්. කයිටින් විශේෂිතයි. කයිටින් වලට පුළුවන් මෙන්න මේ කෘමි බාහිර ආවරණය. කෘමි බාහිර ආවරණය හදන. කයිටින් කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේටයක්. හැබැයි විශේෂත්වයක් තියෙනවා මෙයාගේ නයිට්‍රජන් අඩංගුයි. මේ කාබෝහයිඩ්‍රේටයෙන් නයිට්‍රජන් අඩංගුයි. කයිටින් කියන එක. හරිද? කයිටින් වලට පුළුවන් ජීවීන්ගේ බාහිර ආවරණය හදන්න. ඒතකොට අපි දැන් එකක් ලියුවා සාකච්ඡා කරා ශක්තිය සඳහා බිඳහැවීම කියන එක. රයිට්. දෙවෙනි එක ලියන්නේ නම් ජීවී දේහවල ව්‍යුහ ගොඩනැගීම. ජීවී දේහවල ව්‍යුහ ගොඩනැගීම. ජීවී දේහවල ව්‍යුහ ගොඩනැගීම. හරි. ඒකට ලියන්න කාබෝහයිඩ්‍රේට් අණු කාබෝහයිඩ්‍රේට් අණු ජීවීන්ගේ දේහවල විවිධ කොටස් නිර්මාණය කිරීම. විවිධ කොටස් නිර්මාණය කිරීම. උදාහරණ ලියන්න. ප්ලාස්ම පටලය සෑදීම.
ප්ලාස්ම පටලයේ සෑදීම. ප්ලාස්ම පටලයේ සෑදීම. දෙවෙනි එක ලියන්න. ජීවීන්ගේ නැත්නම් ජීවීන්ගේ බාහිර ආවරණ සෑදීම. ජීවීන්ගේ බාහිර ආවරණ සෑදීම. ජීවීන්ගේ බාහිර ආවරණ සෑදීම. ඒ කරුණු විස්තර කරන්න. ආත්‍රපෝඩා වංශිකයන්ගේ ඉස්සමීමැස්ස වගේ ආත්‍රපෝඩා වංශිකයන්ගේ බාහිර ආවරණය ගොඩනැගීමට කයිටීන් දායක වේ. වරහන් ඇතුළේ යන වෙනත් පාටකින් කයිටීන් යනු නයිට්‍රජන් අඩංගු පොලිසැකරයිඩයක් වේ. කයිටීන් යනු නයිට්‍රජන් අඩංගු පොලිසැකරයිඩයක් වේ. හරි. තුන්වෙනි එක ලියන්න දිලීර සෛල විත්තිය සෑදීම. උදාහරණ කයිටීන්. දිලීර සෛල විත්තිය කයිටීන්. තව එකක් ගන්න පුළුවන් ශාක සෛල විත්තිය. සෙලුලෝස්. ශාක සෛල විත්තිය සෙලුලෝස්. කියන්නේ මේකේ උදාහරණ මේ තියෙන්නේ. හොඳයි ජීවිතේ වල ගුරු කොට නැගීම කියන්නේ.
එතකොට මේ අපි කතා කරලා තියෙන්නේ දැන් කාබෝහයිඩ්‍රේට් වල තියෙන ජීවි දේහවල තියෙන වැදගත්කම. තව එකක් වෙනවා මේකේ තුන්වෙනි එකට. තුන්වෙනි එක තමයි ජීවි දේහවල සංචිතකාරය. ජීවි දේහවල සංචිතකාරය. හරි. එකක් ගත්තොත් එහෙම දැන් බොහෝ ශාකවල බොහෝ ශාකවල සංචිතාහාරය තමයි පිෂ්ඨය. හරිද? බොහෝ ශාකවල සංචිතාහාරය තමයි පිෂ්ඨය. නමුත් උක්ෂාකයේ වගේ ගත්තොත් සුක්‍රෝස්. හරිද? ඊළඟට ඩේලියා වගේ ශාක ගත්තොත් මේකේ සංචිතාහාරය ඉනියුලින් වර්ගයක්, අලුත් වර්ගයක්. හරි. ඉනියුලින්. ඊළඟට ගත්තොත් එහෙම සත්ව දේහ තුල ග්ලයිකෝජන් දිලීරවල glycogen ඊළඟට බැක්ටීරියා වල glycogen මෙන්න මේ කාබෝහයිඩ්‍රේට් ඩයිස්ටෝක් මම කිව්වේ. ඒතකොට බොහෝ ශාකවල තියෙන පිෂ්ඨය. හරිද? උක්ෂාකයේ සුක්‍රෝස්, ඩේලියා ශාකවල ඉනියුලින්, සත්ව දේහවල සියල්ලකදම ග්ලයිකෝජන්, දිලීරවලයි, සත්ව දේහවලයි, දිලීරවලයි, බැක්ටීරියා වල තුනේම ප්‍රධාන සංචිතාහාරය ග්ලයිකෝජන්. රයිට්. එහෙනම් ලියන්න තුන්වෙනි එක ජීවි දේහවල සංචිතකාරය. හරි. ලියන උදාහරණ දෙක. බොහෝ ශාක පිෂ්ඨය, උක්ෂාකය සුක්‍රෝස්, ඩේලියා, ඉනියුලින්, සත්ව දේහ, දිලීර, බැක්ටීරියා, ග්ලයිකෝජන්.
හරි. තව කාර්යයක් තමයි දැන් යම් කෙනෙක් මේ දේ වගේ දෙයක් ආහාරයට ගත්තොත් ඒකට මෙන්න මේ මේදය ජීර්ණය කරන්න ඔක්සිකරණය කරන්න කාබෝහයිඩ්‍රේට් තියෙනවා. ජීවි දේහවල මේද ඔක්සිකරණය හතරවෙනි එකනේ. මේද ඔක්සිකරණයට කාබෝහයිඩ්‍රේට් අත්‍යවශ්‍ය වෙනවා. ක්ලියර් නේද? ජීවි දේහවල මේද ඔක්සිකරණ ක්‍රියාවලිය සක්‍රිය කිරීමට කාබෝහයිඩ්‍රේට් අත්‍යවශ්‍ය වේ. තව එකක් තමයි ජෛව රසායනික සංයෝග සෑදීමට. ජෛව රසායනික සංයෝග සෑදීම. උදාහරණයක් ගත්තොත් DNA හදන්න ඩියොක්සිරයිබෝස් ඕන. පෙන්ටෝසයක්. ඩියොක්සිරයිබෝස් ඕන. RNA වලට රයිබෝස් ඕන. ලියන්න පස්වෙනි එක ජෛව රසායනික සංයෝග සෑදීම. ජෛව රසායනික සංයෝග සෑදීම. උදාහරණ DNA වලට ඩියොක්සිරයිබෝස්, RNA වලට රයිබෝස්. හරි. ඊළඟට ගත්තොත් තව එකක්. තව කාර්යයක් තියෙනවා.
සංකීර්ණ ජෛවාණු. දැන් උදාහරණයක් ගත්තොත් ලිපිඩ අණුයි කාබෝහයිඩ්‍රේටයි. ලිපිඩ සහ කාබෝහයිඩ්‍රේට් දෙක එකතු වෙලා හදනවා ග්ලයිකොලිපිඩ කියන වර්ගයක්. ග්ලයිකොලිපිඩ. ඒක ලිපිඩ වලට ගන්න පුළුවන් කාර්යයක් නේ. ලිපිඩ සහ කාබෝහයිඩ්‍රේට් එකතු වෙලා හදනවා ග්ලයිකොලිපිඩ. හරි. ලියන්නේ නැහැ ඒක. සංකීර්ණ ජෛවාණු සෑදීම. හරි. right. එහෙනම් අපි ඔය කතා කරේ ජෛව දේහයට තියෙන වැදගත්කම. හරි. දැන් ඊළඟට අපි කතා කරමු කාර්මික වැදගත්කම. කාර්මික වැදගත්කම. කාර්මික වැදගත්කම ගත්තට පස්සේ වැඩිපුරම දායකත්වයක් වැඩිපුරම දේවල් නිෂ්පාදනය කරන්න ගන්නේ සෙලියුලෝස්. හරිද? සෙලියුලෝස් වල තමයි අපි වැඩිපුරම ප්‍රමාණයක් ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න විවිධ ද්‍රව්‍ය. දැන් උදාහරණයක් ගත්තොත් මම ඉස්සල්ලාම එකපාර කඩදාසි. කඩදාසි නිෂ්පාදනය. හරි. ඊළඟට ගත්තොත් ඔය දුම් රහිත වෙඩි බෙහෙත්. දුම් රහිත වෙඩි බෙහෙත්. මේකට කියනවා නයිට්‍රෝසෙලියුලෝස් කියලා. මේකට කියන්නේ නයිට්‍රෝසෙලියුලෝස්. නයිට්‍රෝසෙලියුලෝස්. නයිට්‍රෝසෙලියුලෝස් වලට තමයි කියන්නේ දුම් රහිත වෙඩි බෙහෙත් කියලා. හරි. නයිට්‍රෝසෙලියුලෝස් දාගෙන තමයි දුම් රහිත වෙඩි බෙහෙත් හදන්නේ. right. කඩදාසි නිෂ්පාදනය කරා. දුම් රහිත වෙඩි බෙහෙත් නිෂ්පාදනය කරා. ඊළඟට මැලියම් වර්ග හරි. ලියන ප්‍රධාන මාතෘකාව කාබෝහයිඩ්‍රේට් වල කාර්මික භාවිත. කාබෝහයිඩ්‍රේට් වල කාර්මික භාවිත.
යන පළවෙනි එක සෙලියුලෝස් මගින් පහත නිෂ්පාදන සිදු කරයි. සෙලියුලෝස් මගින් පහත නිෂ්පාදන කරයි. පළවෙනි එක ලියන්න කඩදාසි නිෂ්පාදනය නිෂ්පාදනය දෙවෙනි එක දුම් රහිත වෙඩි බෙහෙත් නිෂ්පාදනය දුම් රහිත වෙඩි බෙහෙත් නිෂ්පාදනය එතන වරහන් ඇතුළේ යන නයිට්‍රෝසෙලුලෝස් කියලා. නයිට්‍රෝසෙලුලෝස් 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 ඊළඟට මැලියම් වර්ග නිෂ්පාදනය මැලියම් වර්ග නිෂ්පාදනය ඊළඟට සෙලුලොයිඩ් පටල සෙලුලොයිඩ් ඔය චිත්‍රපටය එහෙම හදන්න ගන්නේ සෙලුලොයිඩ් පටල නිෂ්පාදනයේද චිත්‍රපටි හා ඡායාරූපකරණයට භාවිත කරනවා සෙලුලොයිඩ් පටල ඊළඟට විනිවිද පෙනෙන සෙලෝෆේන් පත්‍ර විනිවිද පෙනෙන සෙලෝෆේන් විනිවිද පෙනෙන සෙලෝෆේන් පත්‍ර නිෂ්පාදනය ඊළඟට ගත්තොත් ඔය කපුරේදි වගේ දේවල් සෙලුලෝස් තියෙන්නේ රෙදි නිෂ්පාදනය මේ ඔක්කොම සෙලුලෝස් වල තියෙන දායකත්වය මේ කියන්නේ රෙදි නිෂ්පාදනය ඔය ගොඩාක් නිෂ්පාදන වර්ග කිව්වේ සෙලුලෝස් වල දායකත්වය සෙලුලෝස් විතරක් නෙවෙයි කරගෙන ඊට අමතරව තව ගත්තොත් අපිට ඔය
සමහර ඔය බටහිර වෛද්‍ය විද්‍යාවේදී පාවිච්චි කරන ඖෂධවල සමහර ඖෂධවල අර ඒ කියන්නේ කරල්ම නෙමෙයි හොඳේ. කරල් වලත් එහෙමයි. අර බෙහෙත් කරල් ගත්තොත් එහෙම බෙහෙත් කරල් වල තියෙන අර ආවරණය වගේ මම පාට දෙකකට දාලා තියෙන මේක හදන්නත් ගන්න. ඊළඟ සමහරක් වෙලාවට සමහර බෙහෙත් පෙතිවල වටේ ආවරණය හදන කාබෝහයිඩ්‍රේට්. ඒ කියන්නේ අර බෙහෙත් පෙත්ත ගිලුණාට පස්සේ ඇඟ ඇතුලේදී දිය වෙන්න පුළුවන් විදිහට තමයි මේවා හදන්නේ. කියන්නේ බාහිරට නිරාවරණය නොවෙන්න ඒ විදිහ ආවරණයක් මේවා වටේ තියෙනවා. ආවරණයක් දාලා. ඒ ආවරණය ගොඩක් වෙලාවට කාබෝහයිඩ්‍රේට් වලින් තමයි හදන්නේ. පැටලියන දෙවෙනි කාර්යය. ඖෂධ නිෂ්පාදනයේදී පෙති හා කරල් වල බාහිර පෘෂ්ඨය බාහිර පටලය නිෂ්පාදනය කිරීම. මේකට ගන්නේ කයිටෝසාන් කියන වචනය. කයිටෝසාන්. උදාහරණ කයිටෝසාන්. කයිටින් වලින් තමයි හදාගන්නේ. කයිටෝසාන්. ඉස්සගේ ආවරණයෙන් තමයි ගොඩක් වෙලාවට ගන්න. කයිටෝසාන්. කයිටෝසාන්. තව එකක් ගත්තොත් ඔය කෘත්‍රිම පැණි රසකාරක. කෘත්‍රිම පැණි රසකාරක. හරි. උදාහරණයක් තමයි සර්බිටෝල් කියන වර්ගය. සර්බිටෝල්. ඊළඟට මැනිටෝල්. සර්බිටෝල්. දැන් මේව ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා මේ සර්බිටෝල් මැනිටෝල් වගේ දේවල් ඔය දියවැඩියා රෝගීන් සඳහා. ඒ කියන්නේ සීනි වර්ග යොදා ගන්නවා මේක හදන්න. හරිද? හැදුවට මේකේ පැණි රස ගොඩාක් වැඩි. පැණි රස ගොඩාක් වැඩි. ඒ කියන්නේ සුළු ප්‍රමාණයක් දැම්මට පස්සේ පැණි රස ගොඩක් එනවා. දැන් දියවැඩියාව තියෙන අයට සීනි කන්න හොඳ නැහැ කියලා කියන්නේ. එතකොට යාළුවනේ මේකෙන් පොඩ්ඩක් දැම්මට පස්සේ යාළුවගේ දැන් තෘප්තිය මොකක්ද අපි ඕනේ? අපි ආහාර ගන්නකොට අපි සෞඛ්‍ය ආරක්ෂිතව බලනවද? අපි ආහාර ගන්නකොට සෞඛ්‍ය ආරක්ෂිතව බලනවද නැද්ද? සෞඛ්‍ය ආරක්ෂිත බවට වඩා අපි පළවෙනියටම තීරණය කරන්නේ මොකද්ද? රස. රස පිනවීම කියන එක විතරයි අපි ඉස්සලා උත්සාහ කරන්නේ. දෙවෙනිය තමයි පෝෂ්‍යදායී බව. ඊළඟට තමයි සෞඛ්‍ය ආරක්ෂිත බව. එතකොට අපි ගෙදර බොහෝ කෑම හැදුවත් අපිට රස නැහැ කියලා අපි කියනෝනේ. එතකොට සෞඛ්‍ය ආරක්ෂිත බව ගත්තොත් එහෙම කොච්චර අඩු වුණත් දැන් උදාහරණයක් ගත්තොත් ඔය MSG කියන එක නේ. ඔයගොල්ලන්ගේ ගෙවල් වලත් පාවිච්චි කරන එක. MSG මොනෝසෝඩියම් ග්ලූකමේට්. අජිනමෝටෝ කියලා කියන්නේ. මොනෝසෝඩියම් ග්ලූකමේට්. ඒතර මේ රසට හරිද? මේ රසට අපි ඇබ්බැහි වීමක් වෙන්න තුනේ. MSG කියන්නේ නැත්තම් දැන් සමහර තැන්වල මම දැකලා තියෙනවා මේ කියන්නේ සතියට ලොකු ප්‍රමාණයක් පාවිච්චි කරනවා. කියන්නේ ඒ රසට යාලා ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් ඕකේ තියෙන කියන්නේ දිවේ තියෙන රස අංකුර වලට ඒ රස දැනුණාට පස්සේ දිව හොයන්නේ ඒ රස. ඒතර අපි හැමදාම කරන්නේ මොකද? ඒ රස දිවට දෙන්න උත්සාහ කරනවා. කියන්නේ පිනවීම කියන එක. ඒතර අපි හැම දෙයක්ම කරන්නේ පිනවීම. හරි. දිව පිනවීම තමයි රස බලන්නේ. ඒතර අපි ඒක සෞඛ්‍ය ආරක්ෂිතද? එහෙම නැත්නම් ඒකේ
වෙනත් හානිකර දේවල් තියෙනවද කියන එක පස්සේ තමයි තීරණය කරන්නේ. එතකොට අපි අන්න සම්පූර්ණ පදයෙන් උදාහරණයක් ගත්තොත් පැණි රස නැත්තම් වෙනත් දැන් අතවල සීනි ගොඩක් කෑවා කියලා දියවැඩියාව හැදෙන්නේ නැහැ. හැබැයි දියවැඩියාව හැදිච්ච කෙනෙකුට සීනි කන්නවද නැහැ. එහෙම සීන් එකක් තියෙනවා. දැන් අපි හිතනෝනේ සීනි ගොඩාක් කෑවොත් එහෙම දියවැඩියාව හැදෙනවා කියලා. දැන් සීනි ගොඩක් කෑවොත් දියවැඩියාව හැදෙන කතන්දර නෙමෙයි හැදෙන්නත් පුළුවන් යම් ප්‍රමාණයක්. නමුත් සීනි ගොඩක් කෑවා කියන එක දියවැඩියාවට හේතුවක් නෙවෙයි වෙනත් හේතු නිසා තමයි දියවැඩියාව හැදෙන්නේ. හැබැයි හැදිච්ච කෙනෙකුට ග්ලූකෝස් සීනි වගේ දේවල් යෝග්‍ය නෑ. ඔන්නෝක තමයි කතන්දර. එතකොට අපි රස පිනවීමට මෙන්න මේ MSG කියන එක පාවිච්චි කරන වෙනත් රටවල් මේවා ඒ රටට ගෙන්නන්නේවත් නෑ. හරිද? වෙනත් රටවල් මේ MSG වගේ රසකාරක දාලා ආහාර වර්ග නිෂ්පාදනය දිහා ඒ රටට ගෙන්නන්නේවත් නෑ. නමුත් අපි එහෙම ප්‍රශ්නයක් නෑ. පොලේ ගත්තොත් මේවා මම දැන් ලූස් වලට නිකන් ග්‍රෑම් වලට කියලා දෙනවා. ඒ තරම් විශාල ප්‍රමාණයක් මේවා අපි ආහාරයට ගන්නවා. නැත්නම් ඔය චයිනීස් කඩවල් වල ෆ්‍රයිඩ් රයිස් වගේ හදනවා රිස්ටොක් පවුඩර් කියලා දාන්න. ඒකට ඔයගොල්ලෝ ගෙවල් මේවා පාවිච්චි කරනවා නම් ලේබල් එකේ බලන්න E ශ්‍රේණියේ නැත්නම් E කැපිටල් E අකුර ගහලා ඒ ඉදිරියෙන් අංක කීයක් තියෙනවද කියලා. ඒ ඉදිරියෙන් අංක කීයක් තියෙනවද කියලා බලන්න. ඒ කියන්නේ ඒ ස්ටොක් පවුඩර් කහ පාටට ඉන්න එකක් තියෙනවා. රතු පාට පේනක් තියෙනවා. බලන්න ඒකේ ඉන්ග්‍රීඩියන්ට්ස් වල බලන්න මේ E ශ්‍රේණියේ කාණ්ඩ කීයක් තියෙනවද. මේවා ශරීරයට 100ක් අහිත කරනවා. නමුත් අපි ඒ රට උරු වෙලා ෆ්‍රයිඩ් රයිස් එකක් මොන හරි වුණා හරි හැඳි කීපයක් දාලා ඒ රස තමයි හොයන්නේ. ඉතින් ඒක එච්චර හොඳ නැහැ. දැන් දියවැඩියා රෝගීන්ට වගේ පැණි රස පොඩි ප්‍රමාණයක් දැම්මත් පැණි රස ගොඩක් වෙනවා. එයාගේ තෘප්තිය පැණි රසනේ. සීනි ඕනද කියන කතන්දරයක් නැහැ. සීනිද කියන ගැටලුවක් නැහැ. ඒකට අපිට ඕනේ මොනවද? පැණි රස ගන්න. අර තියෙන්නේ බීම් වර්ගයක් තියෙනවා කොළ පාට බෝතලේ තියෙන සිසිල් බීම් වර්ගයක්. ඒ වෙනුවට දුන්නා සුදු පාට බෝතලයක් කළු පාට මූණයක් මම නම් කියන්නේ නැහැ මෙතන. අන්න ඒ වගේ ගොඩක් වෙලාවට සීනි රහිත නමුත් පැණි රස තියෙනවා සීනි රහිතයි. සීනි රහිත පැණි රස කියලා බීම් වර්ග තියෙනවා. අන්න ඒවට දාන්න ගොඩක් වෙලාවට සර්විටෝල් මැනිටෝල්. ඒ කියන්නේ සීනි ගන්නවා ඒවා හදන්න. නමුත් ඒවයි පැණි රස ගොඩාක් වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ පොඩි ප්‍රමාණයක් දැම්මත් පැණි රස ලබා ගන්න පුළුවන්. එතකොට අර තෘප්තියකින් දේ ලැබෙනවා. right. ඔය කිව්වේ අපි කෘත්‍රිම පැණි රස කාරක උදාහරණ සර්විටෝල් මැනිටෝල්. හරි. ඊළඟට ගත්තොත් ඔය අපි ශල්‍ය කර්මවලදී අපි හිතමු අභ්‍යන්තර තුවාල දේහ අභ්‍යන්තර ඔපරේෂන් එකක් කරාට පස්සේ දැන් අපි හිතමු මෙහෙම අපේ දේහයේ කොටසක අපි මෙහෙම දේහ අභ්‍යන්තරයේ කොටසක මෙහෙම කැපුමක් දාලා ඔපරේෂන් දැන් මේ දෙහි ඉවත් කරලා සම ඉවත් කරලා ඇතුලේ ඔපරේෂන් එක. ඒතර ඇතුලේ පටල අපේ අතින් කැපෙනවා නම් ඒවා මහන්න ඕනේ. හරිද? ඒවා මහන්න ගන්නවා නූල් වර්ගයක්. හරිද? බාහිරින් මහන්න ඕනේ නෙමෙයි මම කියන්නේ. දෙහි අභ්‍යන්තරයේ මහනකොට ගන්නවා නූල් වර්ගයක්. ඒතර මෙන්න මේ නූල් වර්ගයේ හදලා තියෙන ගොඩක් වෙලාවට අර මෝරගේ වරලේ තියෙන කෙලිත් ගන්නවා මේකට. දැන් කෘතිම හදන ඒවාත් තියෙනවා. අර මෝර වරලේ මෙහෙම තියෙනවා ඇතුලේ තියෙන කෙලි වර්ගයක්. ගොඩක් වෙලාවට ලෝකයේ ওই මෝර වගේ සතුන් විනාශ වෙන්න එක හේතුවක් තමයි මේ මෙන්න මෝර අල්ලලා මේ වරල කපලා ඇතැරලා දානවා. අපි වලිගය සහ වරල කපලා ඇතැරලා දානවා. මෙන්න මේ මෝර වරලත් කෙලි වර්ගයක් තියෙනවා. ඒ කෙලි වලුත් මහනවා. මේකේ තියෙන වාසිය තමයි දේහ අභ්‍යන්තර කොටස් කැපුවට පස්සේ ඒවා නැවත ඉවත් කරන්න ඕන වෙන්නේ දේහයට වියෝජනය වෙලා ජීර්ණය වෙනවා. අන්න ඒ වගේ දේවල් හදන්නත් ගන්නවා කාබෝහයිඩ්‍රේට්. ඒ කියන්නේ මෙහෙම ශල්‍ය කර්මවලදී අභ්‍යන්තර කොටස්වල දේහ අභ්‍යන්තර කොටස්වල මැහුම් යෙදීමට දේහ අභ්‍යන්තර කොටස්වල මැහුම් යෙදීමට
කයිටීන් වලින් සකස් කර කයිටීන් වලින් සකස් කරන කයිටීන් වලින් සකස් කරන නූල් වර්ග යොදා ගනී. ඊළඟට තව එකක් ලියන්න ජෛව හායනයට ලක්වන ජෛව හායනයට ලක්වන ජෛව හායනයට ලක්වන ප්ලාස්ටික් ඇසුරුම් ජෛව හායනයට ලක්වන ප්ලාස්ටික් ඇසුරුම් ප්ලාස්ටික් ඇසුරුම් නිෂ්පාදනයට ප්ලාස්ටික් ඇසුරුම් නිෂ්පාදනයට පිෂ්ඨ යොදා ගනී. පිෂ්ඨ යොදා ගනී. එතකොට අපි ඔය කතා කරලා අවසන් කරේ කාබෝහයිඩ්‍රේට් කියන මාතෘකාව. හරිද? මේ කතා කරලා අවසන් කරේ කාබෝහයිඩ්‍රේට් කියන මාතෘකාව. අපි ජෛවාණු ටිකක් ගැන මේ කතා කරන්නේ. එහෙනම් දෙවෙනි මාතෘකාවට අපි යනවා ප්‍රධාන මාතෘකාව ලිපිඩ. ලිපිඩ. කාබෝහයිඩ්‍රේට් කතා කරලා අවසන් කරා. දැන් අපි ඊළඟ මාතෘකාවට යනවා ලිපිඩ. හරි ලිපිඩ. හරි. එතකොට අපි ලිපිඩ ගැන පොදු හැඳින්වීමක් කරනවා. පළවෙනි එක තමයි සංඝටක මූලද්‍රව්‍ය විදියට කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. සංඝටක මූලද්‍රව්‍ය ලෙසද කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් තුන අනිවාර්යයි. මේ තුන තියෙනවා. දැන් අර මතකද අපි කාබෝහයිඩ්‍රේට් වලදී ගත්තා මෙන්න C6යි H12යි O6යි. ඊළඟට C5යි H10යි O5යි. කියන්නේ හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය දෙකට එකක් වුණානේ. කාබෝහයිඩ්‍රේට් වලදී හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය දෙකට එකයි. හැබැයි ලිපිඩ වලදී මේක කියනවා හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය දෙකට එකට වඩා වැඩි. නැත්නම් දෙකට එකක් වෙන්නේ නැහැ දෙකට එකට වඩා වැඩි. අනිත් එක තමයි ලිපිඩ ගත්තොත් පුතේ
ජෛවීය දැන් මේවා හැදෙන්නේ බහු කාබෝහයිඩ්‍රේට් එකක් ගත්තොත් බහු අවයවික. ඒ කියන්නේ දැන් ග්ලූකෝස් ගත්තොත් ග්ලූකෝස් වගේ දේවල් ගොඩාක් එකට එකතු වෙලා බහු අවයවීකරණය වෙලා. හරිද? කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, එතකොට න්‍යෂ්ටික අම්ල වගේ දේවල් අපි කියන්නේ ජෛවීය බහු අවයවික. හරි? ලැබෙ ලිපිඩ කියන තැනදී අපි ජෛවීය බහු අවයවික කියන නම කියන්නේ නැහැ. ජෛවීය බහු අවයවික කියන නම කියන්නේ නැහැ. ඒක හේතුව ලිපිඩ කියලා කියන්නේ ජෛවීය බහු අවයවිකයක් නෙවෙයි. ඒ නිසා ලිපිඩ කියලා කියන්නේ ජෛවීය මහා අණු. රියා ජෛවීය බහු අවයවිකයක් නෙවෙයි. හරිද? right. ලියන්න ප්‍රධාන මාතෘකාව ලිපිඩ. ලියන්න. සංඝටක මූලද්‍රව්‍ය ලෙස සංඝටක මූලද්‍රව්‍ය ලෙස සංඝටක මූලද්‍රව්‍ය ලෙස සංඝටක මූලද්‍රව්‍ය ලෙස කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් අඩංගු වේ. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් අඩංගු වේ. හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය දෙකට එකට වඩා වැඩි වේ. දෙකට එකට වඩා වැඩි වේ. ලිපිඩ යනු ඊළඟ කාරණාව ලිපිඩ යනු ජෛවීය බහු අවයවිකයක් නොවන අතර ජෛවීය බහු අවයවයක් නොවන අතර ජෛවීය මහා අණුවක් වේ. කියන්නේ ඒක අදහස වෙන්න ඕනේ පුතේ මේ
ලිපිඩ කියලා කියන්නේ ජෛවීය බහු අවයවිකයක් නෙමෙයි ජෛවීය මහා අණුවක් කියන එක. ජෛවීය බහු අවයවිකයක් නෙමෙයි ජෛවීය මහා අණුවක් කියන එක. හරි. ඒකට අහගෙන ඊළඟ කොටස සංකීර්ණ කොටසක්. දැන් ලිපිඩ හැදෙද්දී බොහොමයක් ලිපිඩ හැදෙන්න බොහොමයක් ලිපිඩ හැදෙන්න දායක වෙනවා මෙන්න මේ කාණ්ඩ දෙක. මේද අම්ල සහ ග්ලිසරෝල්. මේද අම්ල සහ ග්ලිසරෝල්. සමහර ලිපිඩ වර්ග හැදෙන්න කාබන් චක්‍ර කීපයක්. කාබන් මෙන්න මේ වගේ නිකන් අර මෙන්න මෙහෙම මෙන්න මේ වගේ කාබන් චක්‍ර කීපයක් යොදාගෙන සමහර ඒවා අපිට අහගෙන ඉන්න. හරිද? මෙන්න මේවා තමයි ගොඩක් තියෙන්නේ. මේද අපි සාමාන්‍යයෙන් කියන්නේ ලිපිඩ වල තැනුම් ඒකකය වෙන්නේ මේදාම්ල සහ ග්ලිසරෝල්. හැබැයි සමහර ලිපිඩ තියෙනවා මේදාම්ල සහ ග්ලිසරෝල් දායක නොවන ඒවා. දැන් කොලෙස්ටරෝල් වගේ දේවල්. කොලෙස්ටරෝල් වගේ දේවල් හැදිලා තියෙන්නේ මෙන්න මේ කියන්නේ මේදාම්ල ග්ලිසරෝල් දායක නොවන ලිපිඩ. දැන් ඊස්ට්‍රෝජන් නැත්නම් ලිංගික හෝමෝන ඒ ලිපිඩ ලිංගික හෝමෝන වගේ දේවල් හදන්නේ මෙන්න මේ වගේ කාබන් චක්‍ර තියෙන ලිපිඩ වල. කොලෙස්ටරෝල් හැදෙන්නේ ඒ විදිහම තමයි. හැබැයි අපි සාමාන්‍යයෙන් කියන්නේ හරියට අහගෙන ඉන්න ලිපිඩ වල තැනුම් ඒකකය වෙන්නේ මේ ධම්ම සහ ග්ලිසරෝල්. හරිද? ලිපිඩ වල තැනුම් ඒකකය වෙන්නේ මේ ධම්ම සහ ග්ලිසරෝල්. අනිත් එක තමයි මතක තියාගන්න. හැබැයි සමහර ලිපිඩ වර්ග තියෙනවා මේ ධම්ම සහ ග්ලිසරෝල් දායක නොවන ඒවා. විශේෂයෙන් කාබන් චක්‍ර ටිකක් එකතු කරලා හදන්නේ. කොලෙස්ටරෝල් හැදෙන්නේ ඒවයින් ලිංග හෝමෝන ඊස්ට්‍රෝජන් ප්‍රොජෙස්ටරෝන් එතකොට ඇල්ඩෝස්ටරෝන් වගේ හෝමෝන හදන්නේ මේ කාබන් චක්‍ර වලින්. රයිට්. ලියන්න මෙහෙම. බොහොමයක් ලිපිඩ බොහොමයක් ලිපිඩ බොහොමයක් ලිපිඩ බොහොමයක් ලිපිඩ ගොඩ නැගීමට තැනුම් ඒකක ලෙස තැනුම් ඒකක ලෙස තෙල් හා මේදය තැනුම් ඒකක ලෙස මේදාම්ල සහ ග්ලිසරෝල් තැනුම් ඒකක ලෙස මේදාම්ල හා ග්ලිසරෝල් මේදාම්ල හා ග්ලිසරෝල් දායක වේ. උදාහරණයක් ගත්තොත් තෙල් හා මේදය ෆොස්ෆොලිපිඩ ග්ලයිකොලිපිඩ ස්පින්ගොලිපිඩ
ඒතර මේ තියෙන්නේ තෙල් හා මේදය එකතු වෙලා හැදෙන මේද වර්ග තමයි මේ තියෙන්නේ. තෙල් කියන්නේ මේද අම්ල සහ ග්ලිසරෝල් එකතු වෙලා හදන ලිපිඩ වර්ග ටිකක් තමයි මම මේ කිව්වේ. තෙල් හා මේදය, ෆොස්ෆොලිපිඩ, ග්ලයිකොලිපිඩ, ස්ෆින්ගොලිපිඩ. මේවා හැදෙන්න මේ වර්ග ටික හැදෙන්න මේද අම්ල සහ ග්ලිසරෝල් දායක වෙනවා. ඊළඟ උදාහරණ තෙල් හා මේදය, ෆොස්ෆොලිපිඩ, glycolipid, sphingolipid. තෙල් හා මේදය, ෆොස්ෆොලිපිඩ, ග්ලයිකොලිපිඩ, ස්ෆින්ගොලිපිඩ. ඊළඟ කාරණාව ලියන්න. නමුත් ඇතැම් ලිපිඩ වර්ග සෑදීමට සර් මුලින් ඉඳලා කියනවාද? තෙල් හා කියන්නේ මේද අම්ල සහ ග්ලිසරෝල් කියන තැන ඉඳලාද? ඔව් සර්. right. මේද අම්ල සහ ග්ලිසරෝල් දායක වෙලා හැදෙන ලිපිඩ වර්ග කීපයක් තියෙනවා. තෙල් හා මේදය, ෆොස්ෆොලිපිඩ, ග්ලයිකොලිපිඩ, ස්ෆින්ගොලිපිඩ. තෙල් හා මේදය දායක වෙලා හැදෙනවා. නමුත් සමහර ලිපිඩ සෑදීමට හරිද? රශ්මි හරි සර්. නමුත් සමහර ලිපිඩ සෑදීමට සංකීර්ණ කාබන් චක්‍ර කිහිපයක් පමණක් දායක වේ. උදාහරණ කොලෙස්ටරෝල් සෑදීමට කොලෙස්ටරෝල් උදාහරණ කොලෙස්ටරෝල් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් වැනි ලිංග හෝමෝන කොලෙස්ටරෝල් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් වැනි ලිංග හෝමෝන සෑදීමට ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් වැනි ලිංග හෝමෝන සෑදීමට මෙවැනි ලිපිඩ දායක වේ.
හරි. එතකොට මම මේද අම්ල සහ ග්ලිසරෝල් කියන දෙකෙන් මම ඉස්සලා ග්ලිසරෝල් ගැන කතා කරනවා. ග්ලිසරෝල්. හරිද? ඉස්සලාම කියනවා මේ ග්ලිසරෝල් කියලා කියන්නේ මධ්‍යසාර කාණ්ඩයක්, ඇල්කොහොල් කාණ්ඩයක්. මධ්‍යසාර හදට අපි දන්නවනේ. අර අනුක ව්‍යුහය තියෙන කොහොමද? ROH නේ. මෙයා නොදන්නා කාණ්ඩයක් අනිවාර්යෙන් මේ කියන්නේ නොදන්නා R කියන්නේ ඇල්කිල් කාණ්ඩයක් එක OH දෙන්න ඕනේ කියලා අපි කියන්නේ. හරිද? ඒක නිසා අපි සාමාන්‍යයෙන් ග්ලිසරෝල් කියලා කියන්නේ මධ්‍යසාර කාණ්ඩයට අයත් වෙනවා. මෙන්න මෙහෙම එයාගේ අණුව තියෙන්නේ. කාබන් මෙන්න මේ වගේ තුනක් තියෙනවා. මේ තැන් වලට හයිඩ්‍රජන් සම්බන්ධ වෙනවා. මේ තැන් වලට. මේ ඉතිරි බන්ධනය සඳහා OH තමයි දායක වෙන්නේ. මෙන්න මෙයා තමයි ග්ලිසරෝල්. නැත්නම් කෙටියෙන් දක්වනවා මෙහෙම CH2OH CHOH නැවත CH2OH මෙන්න මෙයා තමයි ග්ලිසරෝල්. මෙහෙම දක්වන්න පුළුවන්, මෙහෙම දක්වන්න පුළුවන්. හරි. right ලියන මාතෘකාව ග්ලිසරෝල්. ලියන මාතෘකාව ග්ලිසරෝල්. ලියන ග්ලිසරෝල් යනු ග්ලිසරෝල් යනු මධ්‍යසාර කාණ්ඩයට අයත් වන මධ්‍යසාර කාණ්ඩයට අයත් වන මධ්‍යසාර කාණ්ඩයට අයත් වන මධ්‍යසාර කාණ්ඩයට අයත් වන සංයෝගයකි. හරි මෙන්න මේ ව්‍යුහයන් දෙකක් අදගන්න. හරි ලියන්න මාතෘකාව මේද අම්ල. මේද අම්ල.
මේද අම්ල අපි විසරවල් ගැන කතා කරා දැන් මේද අම්ල ගැන කතා කරනවා right අපි ඒක ඊළඟ දවසේ කතා කරනවා හරි තෙරුවන් සරණයි සියලු දෙනාටම